සම්මුති දේශනාව කියන්නේ කුමන දේශනාවක්ද? සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝක විවහාරය තුල ඉඳගෙන බුදුහාමුදුරුවෝ සිදු කරපු දේශනාව. පරමත්ත දේශනාව කියන්නේ මොකක්ද? ලෝක විවහාරයෙන් එහා ගිහිල්ලා ලෝක විවහාරයේ ඉක්මවා ගිහිල්ලා සිදු කරපු දේශනාවට කියනවා පරමත්ත දේශනාව කියලා. එතකොට මේ ලෝකයේ සැබවින්ම යථාර්ථය ගැබ් වෙලා තියෙන්නේ පරමත්ත දේශනාව තුලයි. 이르දිය කියනකොට අපට සාමාන්‍යයෙන් මතක් වෙනවා නම් උඩින් යන එකක්, එහෙම නැත්නම් වතුර ඇවිදගෙන යන එකක්. ඒක නෙවෙයි දහමේ ගැඹුර. ඒක නෙවෙයි ගැඹුර කියලා කියන්නේ. දැන් 이르දි කියන වචනය ඇහෙනකොටම ඔයත්තන්ට මතක්ුනේ 이르දි ප්‍රාතිහාර්ය නම් ඒ කියන්නේ අතගාලා තියෙන උඩ දැනුම තියෙනවා. හැබැයි මේ ලෝකෙ මිනිසුන්ට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති දැනුමක් තියෙනවා. හැබැයි ඒ දැනුමට ප්‍රඥාවත් එකතු වුණා නම් රටට ලෝකෙට මේ හානි සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ප්‍රඥාව ඉස්මතු කරන්න ඕන. ප්‍රඥාව කියලා කියන්නේ රාග, ద్వේෂ, මද, මෝහ පාලනය කරන ස්වභාවය. උතුම් ශ්‍රී සද්ධර්මයේ මහානුභාවයෙන් ඔබට සිත ශාන්තියමත් වේවා. ධම්මස්සවන කාලෝ සිත නිවා පහන් කරන මේ සුමතුර ධර්මදේශනාවේ දායකත්වය අයේෂා කාර්යවස මහත්මිය සමග චමිත් පෙරේරා මහතාණන්. ජූනි මාස 5 වන දිනට 5 වන උපන්දිනය සමරන රණුදි පෙරේරා සහ ඉනුදි පෙරේරා නිවුන් දියණියන් දෙදෙනාට ආශිර්වාද කිරීමයි මේ සුමధుර ධර්මදේශනාවේ ප්‍රමුඛ අරමුණ. මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන භූමියේ මහානුභාව සම්පන්න බෝධිරාජානන් වහන්සේගේ සෙවණේ සිට මේ සුමధుර ධර්මදේශනාව පැවැත්වීමට নমස්කාර පූර්වක ආරාධනය මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදු සාදු සාදු. සාදු කියන්න පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ ඉද්ධිපාදා චන්දිද්ධිපාදෝ චිත්තිද්ධිපාදෝ විරිද්ධිපාදෝ විමංසිද්ධිපාදෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, අද අයේෂා කාර්යවසම් මහත්මිය එවැගේම චමිත් පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ අද දින 5 වන ජන්මදිනය සමරන රණුදි පෙරේරා සහ ඉනුදි පෙරේරා යන නියුන් දියණියන් දෙපළට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම බී.ඒ. පෙරේරා සහ මහින්ද කාර්යවසම් පියාණන් දෙපළට, ශ්‍රියා පෙරේරා සහ හේමා කාර්යවසම් මෑණිවරුන්ට, ඒ ඇතුළු කොට ඇති කාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් අදහස් මූලික ස්ථානයේ තියාගෙනයි මේ පින්කම අද කොයි කාටත් හිතසුව පිණිස ධම්ම ශ්‍රවණ කාලෝ YouTube නාලිකාව ඔස්සේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිස විහිදුවා හරින්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කුමන හෝ අරමුණක් මූලික කරගෙන පින්කම් සිද්ධ කිරීම තමන්ටත් අනුන්ටත් දෙපාර්ශ්වයටම යහපත පිණිස පවතින කාරණාවක් බවට පත්වෙනවා. ඉතින් අද මේ සිදු කරන ධර්ම දානමය පින්කමත් මේ හැමෝම බලාපොරොත්තු වන අරමුණු සම්පූර්ණත්වයට පත් කර ගැනීම පිණිස හේතු වන වටිනා පින්කමක් බවට පත්වන බව නොඅනුමානයි. ඉතින් අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ
ගැඹුරු දේශනාවක්. මොකද මේ ඇත්තෝ විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා ගැඹුරු දේශනාවක් බුද්ධ දේශනාවේ ඇතුළත තිබෙන කාරණා මතු කරලා පෙන්වන්නටයි කියලා. ඉතින් ඒ නිසා ගැඹුරු දේශනා ශ්‍රවණය කරන උදවිය ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන අය ධර්මයේ පිළිබඳව හොඳට කාලයක් තිස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න උනන්දු වන අය ධර්මයේ දන්න අය තමයි ඒ ධර්මයේ ගැඹුර සොයාගෙන යන්නේ. ධර්මයේ මතුපිට සොයාගත්තේ නැති කෙනෙකුට ගැඹුර ගැන දකින්න පුළුවන්කමක් නැහැ. සමහර උදවිය මතුපිටවත් හරියට දකින්නේ නැතිකොට මේ ඇත්තෝ ගැඹුර දකින්න උනන්දු වීම පිළිබඳව බොහෝම සතුටක් අපට තිබෙනවා ඒ ඉල්ලීම තුල. ඉතින් ගැඹුරු දේශනාවක් සිදු කළත් ශ්‍රවණය කරන ශ්‍රාවක සියලු දෙනාටම මේ දේශනා පැහැදිලි වෙන්න තේරුම් ගන්න පුළුවන්කම ලැබිය යුතු නිසා ගැඹුරු කාරණා තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද විශේෂයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර 이르දිපාද ගැන. සතර 이르දිපාද. සතර කියලා කියන්නේ හතරක්. 이르දි කියලා කියන්නේ සිදුවීම් කියන අදහස. පාද කියලා කියන්නේ පියවර. ඒ කියන්නේ විශේෂ සිදුවීම් සඳහා තැබිය යුතු පියවර හතර. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ 이르දි කියන වචනය අන්තර්ගතයි. ඒ සාමාන්‍යයෙන් 이르දි කියලා කියනකොට අපිට හැදෙන හිතේ මැවෙන අදහසක් තියෙනවා. දැන් ගැඹුරින් ධර්මය අධ්‍යයනය කර නැත්තන්ට මේක තේරෙනවා ඇති මේ 이르දි කියන්නේ මොකක්ද කියලා. ධර්මය හොයපු ධර්මය කියවන ඇත්තෝ හැටියට මේ ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ 이르දිය කුමක්ද කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නපු 이르දිය කුමක්ද කියලා. 이르දිය කියනකොට අපට සාමාන්‍යයෙන් මතක් වෙනවා නම් උඩින් යන එකක් එහෙම නැත්නම් වතුර ඇවිදගෙන යන එකක්. ඒක නෙවෙයි දහමේ ගැඹුර. ඒක නෙවෙයි ගැඹුර කියලා කියන්නේ. දැන් 이르දි කියන වචනය ඇහෙනකොටම ඔයත්තන්ට මතක් වුනේ 이르දි ප්‍රාතිහාර්ය නම් ඒ කියන්නේ අතගාලා තියෙන උඩ. මේ ගැඹුර දකින්නකොට එතන අර උඩින් යන එකක් ගැනවත් වතුර ඇවිදගෙන යන එකක් ගැනවත් නොවේයි සඳහන් වෙන්නේ. 이르දි කියන වචනේ අදහස තේරුම තමයි සරලම තේරුමක් තමයි සිද්ධියක් කියන අදහස. 이르දියක් කියන්නේ සිද්ධියක්, සිදුවීමක්. එතකොට කුමන සිදුවීමක්ද? විශේෂ සිදුවීමක්. ඒ විශේෂ සිදුවීමකට තමයි 이르දි කියන වචනේ භාවිත කරන්නේ. 이르දි යනු සිද්ධියක්. එතකොට එක එක දේවල් වලට විශේෂ වූ වෙන් වූ සිදුවීම් තිබෙනවා. 이르දි තියෙනවා. මොනවද ඒ 이르දි? දැන් ගස් ගල් පර්වත පිළිබඳව කල්පනා කරනකොට ඒවාට එහෙට මෙහෙට ඇවිදින්න යන්න බෑ. ගමන් කරන්න බෑ. හැබැයි ගස්ගල් පර්වත ආදී දේවල් එකතැන තියෙනකොට සත්තුන්ට ඇවිදින්න ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඇවිදින එක ගමන් කරන එක 이르දියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ගස්ගල් පර්වතවලට කරන්න බැරි දෙයක් සත්තුන්ට කරන්න පුළුවන්. ඒ විශේෂ සිද්ධිය 이르දියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඇවිදින සත්තු අතරේ හැම සතෙකුටම කතා කරන්න බෑ. යම්කිසි සතෙකුට කතා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒ කතා කරන එකත් 이르දියක් හැටියට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඇවිදින එක 이르දියක් වුණත් කතා කරන එක 이르දියක් වුණත් ඒවා 이르දි හැටියට පිළිගන්නේ නැහැ සාමාන්‍ය ජනතාව. මොකද ඒවා අපට විශේෂ නැහැ.
අපි හැමෝටම ඇවිදින්න පුළුවන් නිසා ඇවිදින එක අපිට විශේෂ නැහැ. අපි ඔක්කොටම කතා කරන්න පුළුවන් නිසා කතා කරන එක විශේෂ නැහැ. ඒ නිසා අපි ඒවා විශේෂයි කියලා දකින්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. කොහේ හරි ඇවිදගෙන ගියාට පස්සේ කවුරු හරි ඇහුවොත් කොහොමද ආවේ කියලා මම 이르දියෙන් ආවා කියලා අපි කියන්නේ නැහැ. කතා කරනකොට මොනවද කළේ කියලා අහනකොට කතා කළා කියලා කියනවා මිසක් 이르දියක් පෑවා කියලා කියන්නේ නැහැ. හැබැයි ඒව 이르දි තමයි. හැබැයි 이르දි වුණත් අපි ඒව 이르දි හැටියට පිළිගන්නේ නැහැ. අපි 이르දි හැටියට පිළිගන්නේ සාමාන්‍යයෙන් පෘථග්ජනයා 이르දි හැටියට පිළිගන්නේ මිනිස්සෙකුට සාමාන්‍යයෙන් කරන්න බැරි දෙයක් කරනවා නම් ඒ දේ. සාමාන්‍ය මිනිස්සු අතරේ ඇවිදින එක පොදුයි, කෙරෙන දෙයක්, පේන දෙයක්. හැබැයි උඩින් යනවා කියන එක කරන්න බැරි එක, අමාරු එක. එතකොට මේ උඩින් යනවා කියන එක කවුරු හරි දැක්කොත් ආන්න ඒක 이르දියක් හැටියට කල්පනා කරනවා, සලකනවා. ඒ වගේම වතුරේ ඇවිදගෙන යනවා කියන එක හැමෝටම පොදු දෙයක් නෙවෙයි. ඒක විශේෂ කාරණාවක් වෙනවා. එතකොට අපට මේ අහසේ ඇවිදගෙන යනවා නම්, වතුරේ ඇවිදගෙන යනවා නම් අන්න ඒවා 이르දි හැටියට අපි කතා කරනවා, වර්ණනා කරනවා, අගය කරනවා. කවුරු හරි උඩින් යනවා නම් අන්න 이르දි ප්‍රාතිහාරයක් පෑවා කියලා අපි කියනවා. අපි 이르දි හැටියට ගණන් ගන්නේ අන්න ඒවා. බුදුරජාණන් වහන්සේගේ චින්තනයට අනුව, බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමට අනුව ඇවිදින එක 이르දි උනත් 이르දි හැටියට විශේෂ කළේ නැහැ. ඒවා විශේෂ සිද්ධි හැටියට බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැ. ඒ වගේම අහසේ ඇවිදගෙන යනවා කියන එකත්, වතුරේ ඇවිදගෙන යනවා කියන එකත් 이르දි උනත් 이르දි හැටියට විශේෂ කළේ නැහැ. මොකද ඒවා විශේෂ කාරණා නෙවෙයි බුදුරජාණන් වහන්සේට අනුව. බුදුරජාණන් වහන්සේ විශේෂ කරගත්තු අපට ලබන්න අපහසු එනමුත් ලැබිය යුතු කාරණා හැටියට පැහැදිලි කරපු 이르දි පහක් තියෙනවා. ඒවට කියනවා ශාසනික 이르දි කියලා. එතකොට 이르දි පහක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒව තමයි ලබන්න අපහසු, ලැබිය යුතු 이르දි හැටියට පෙන්වුවේ. ඒවයින් පළවෙනි කාරණය තමයි අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. අභිඤ්ඤයේසු ධම්මේසු කියලා කියන්නේ දැනගත යුතු දෙයක් තියෙනවා මේ ලෝකේ, දැනගත යුතු ධර්මයක් තියෙනවා. ඒ දැනගත යුතු ධර්මය දැනගත්තා නම් එය 이르දියක් කියලා පෙන්වනවා. අභිඤ්ඤයේසු ධම්මේසු දැනගත යුතු ධර්මය දැන ගැනීම සිද්ධි 이르දියක්. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. මේ ලෝකයේ මනාව පිරිසිඳ අවබෝධ කරගත යුතු ධර්මයක් තියෙනවා. මනාව පිරිසිඳ අවබෝධ කරගත යුතු ධර්මය මනාව පිරිසිඳ අවබෝධ කරගත්තා නම් එය 이르දියක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. ප්‍රහීන කළ යුතු ධර්මයක් තියෙනවා මේ ලෝකේ. ඒ ප්‍රහීන කළ යුතු ධර්මය ප්‍රහීන කළා නම් එය 이르දියක් හැටියට පෙන්වනවා. සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. සාක්ෂාත් කරගත යුතු ධර්මයක් තියෙනවා ලෝකේ. ඒ සාක්ෂාත් කරගත යුතු ධර්මය සාක්ෂාත් කරගත්තා නම් 이르දියක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ වගේම භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. භාවිතා කළ යුතු ධර්මයක් තියෙනවා ලෝකේ. ඒ භාවිතා කළ යුතු ධර්මය භාවිතා කළා නම් එය 이르දියක් කියලා කිව්වා. ඔන්න ඕවා තමයි 이르දි පහ. මොනවද 이르දි පහ? දැනගත යුතු ධර්මය දැන ගැනීම 이르දියක්. අවබෝධ කරගත යුතු ධර්මය අවබෝධ කර ගැනීම 이르දියක්. ප්‍රහීන කළ යුතු ධර්මය ප්‍රහීන කිරීම 이르දියක්. සාක්ෂාත් කරගත යුතු ධර්මය සාක්ෂාත් කර ගැනීම 이르දියක්. වැඩිය යුතු ධර්මය වැඩිම 이르දියක්. ඔන්නව තමයි 이르දි පහ.
හැබැයි දැන් අපි 이르දි හැටියට ඉගෙන ගත්තේ දැනගත යුතු දේ, අවබෝධ කරගත යුතු දේ, නැති කළ යුතු දේ, සාක්ෂාත් කරගත යුතු දේ, වැඩිය යුතු දේ කියන කාරණා පිළිබඳව. ඒවා මොනවද කියලා තාම මම කිව්වේ නැහැ. එතකොට අපි දැනගන්න ඕන මොනවද අපි දැනගන්න ඕන? මොකක්ද අපි අවබෝධ කරගන්න ඕන? මොනවද අපි ප්‍රහීන කරන්න ඕන? මොකක්ද අපි සාක්ෂාත් කරගන්න ඕන? කුමක්ද අපි වඩන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ අපි දැනගත යුතුම ධර්මයක් තියෙනවා. දැනගත යුතුම ධර්මයක්. ඒ දැනගත යුතුම ධර්මය තමයි සතර පරමාර්ථ ධර්ම. සතර පරමාර්ථ ධර්ම කියන්නේ මොනවටද? සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ දැන් මේ ඇත්තෝ අහලා තියෙනවා අභිධර්මය ගැන. අභිධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මොන දේශනාවද? බුදුරජාණන් වහන්සේගේ පරමත්ත දේශනාව. බුදුහාමුදුරන්ගේ දේශනාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. මොනවාද ඒ කොටස් දෙක? සම්මුති දේශනාව සහ පරමත්ත දේශනාව. සම්මුති දේශනාව කියලා කියන්නේ මොන දේශනාවකටද? මේ ගැඹුරු කාරණා. සම්මුති දේශනාව කියන්නේ කුමන දේශනාවක්ද? සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝක විවහාරය තුල ඉඳගෙන බුදුහාමුදුරුවෝ සිදු කරපු දේශනාව. පරමත්ත දේශනාව කියන්නේ මොකක්ද? ලෝක විවහාරයෙන් එහා ගිහිල්ලා ලෝක විවහාරයේ ඉක්මවා ගිහිල්ලා සිදු කරපු දේශනාවට කියනවා පරමත්ත දේශනාව කියලා. එතකොට මේ ලෝකයේ සැබවින්ම යථාර්ථයේ ගැබ් වෙලා තියෙන්නේ පරමත්ත දේශනාව තුලයි. ඒ පරමත්ත දේශනාවට කියනවා ගැඹුරු ධර්මය කියලා. ඒ ගැඹුරු ධර්මය කියන අදහසම තමයි අභිධර්ම කියලා සඳහන් කරන්නේ. අභි කියන වචනේ තේරුම තමයි ගැඹුරු. අභිධම්ම කියන්නේ ගැඹුරු ධර්මය. එතකොට මේ අභිධර්මයේ සඳහන් වෙන කාරණා හතරක් තියෙනවා. තත්ථවුත්තා විධම්මට්ඨා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බාන මීති සබ්බදා. චිත්ත චෛතසික රූප නිබ්බාන. මෙන්න මේ කාරණාවලට කියන සතර පරමාර්ථ ධර්ම. මේ ගැඹුරු ධර්ම හතරක්. සාමාන්‍යයෙන් මිනිහෙකුට පේන්නේ නැති කාරණා හතරක්. ඔය අභිධර්මයේ අමාරුයි කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ගැඹුරුයි කියන වචනය අභි කියන වචනේ තියෙන නිසා. හැබැයි මතක තබා ගත යුතු කාරණාව තමයි අභිධර්මයේ කියලා කියන්නේ ඒ ගැඹුරුයි කියන අදහස අභි කියන වචනේ තිබ්බත් ඒ අමාරුයි කියන අදහසම නෙවෙයි. තේරුම් ගන්න බෑ කියන අදහසම නෙවෙයි. එතනදි පෙන්වන්නේ යම් කිසි දෙයක ගැඹුර නොපෙනෙන තැනක් පෙන්නපු දහම කියන අදහස. නොපෙනෙන තැනක් පෙන්වපු දහම. එතකොට අපිට මේ ලෝකේ පේන දේවල් තියෙනවා, නොපෙනෙන දේවල් තියෙනවා. ඒ නොපෙනෙන දේ, නොසිතන දේ ගැන හිතන්න, පෙන්වන්න භාවිතා කරපු ධර්මයක් තමයි අභිධර්මය නැත්තම් පරමත්ත දේශනාව කියලා කියන්නේ. ඒක විභජ්‍ය නැත්තම් බෙද බෙදා දක්වපු තැන. හරියට gedara කියලා කියන එක සම්මුතියක් නම් සම්මුති වචනය කොටස් වශයෙන් බෙදලා gedarak නැති කරලා පෙන්නනවා. අපි gedara කියනකොට මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම පැහැදිලි කොයි වගේ එකකටද මේ gedara කියලා කිව්වේ. බස් එක කියනකොට, කාර් එක කියනකොට, වෑන් එක කියනකොට මිනිසුන්ට පැහැදිලි පේනවා. දන්නවා ඒ වචන අහනකොටම මේ කිව්වේ මේ වගේ එකකට. බස් එක කියලා කිව්වේ මේ වගේ එකකට. ඒ නම් භාවිතා කරනකොට අපි දන්නවා ඒ දේවල් වලින් පිළිඹු වෙන්නේ කුමන කාරණාවක්ද කියන එක. පරමත්ත දේශනාව පිළිබඳව කල්පනා කරනකොට එතනදී අර සාමාන්‍යයෙන් අපි කතා කරපු සම්මුති වචනවල තිබෙන ගැඹුර එළියට එනවා.
දැන් ගෙදරක් කියලා කිව්වහම පරමත්තයට අනුව ගෙදරක් කියලා එකක් නැති බව ඔප්පු කරනවා. ඒ කොහොමද ඔප්පු කරන්නේ? ගෙදර කොටස් වශයෙන් වෙන් කරලා බලනවා. එතකොට ගෙදරක් කියලා එකක් නැහැ කියන තැනට එනවා. ඒක තමයි පරමත්තය කියලා කියන්නේ. වහල ගලවනවා පැත්තකින් තියෙනවා, ගඩොල් ගලවනවා පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක් හැදෙන්න ඉස්සෙල්ලා මුල් ස්වභාවයට හිත යොමු කරන එක. මුල් ස්වභාවයේ වැහිලා තමයි පසුකාලීන ස්වභාවයක් ගොඩ නැගෙන්නේ. ඒ පසුකාලීනව තියෙන ස්වභාවය තමයි මිනිස්සු සම්මුති වශයෙන් ග්‍රහණය කරන්නේ. ඒකේ මුල් ස්වභාවයට, ඒකේ බෙදුණු ස්වභාවයට තමයි පරමත්තය කියලා කියන්නේ. එතකොට හිත ගැන වුණත් මේ ලෝකෙ මිනිස්සු සම්මුති වශයෙන් ග්‍රහණය කරගත්තු හිතක් තියෙනවා. අපි ඕන තරම් හිතක් කියන වචනේ, හිත කියන වචනේ භාවිතා කරන, විවහාර කරන අවස්ථා තියෙනවා. මගේ හිත හොඳ නැහැ. මගේ හිතට හරි නැහැ. මගේ හිත රිදුණා. අහවලාගේ හිත රිදුණද දන්නේ නැහැ. අහවලා හිත කොතන තියාගෙන හිටියත් දන්නේ නැහැ. අන්න ඒ විදියට හිත කියන වචන භාවිතා කිරීම අපේ තියෙනවා. හැබැයි අපි දන්නේ මේ හිතේ ඇතුලේ ස්වභාවය මොකක්ද කියලා. ආන්ගේ අපට නොපෙනෙන හිතේ ඇතුළ පෙන්නපු තැන තමයි පරමත්ත දේශනාව කියලා කියන්නේ. චිත්තපාදයේ සිත පිළිබඳව විග්‍රහය, චෛතසික කොටසේ චෛතසික පිළිබඳව විග්‍රහය මේ අතු දන්න අය ඒ පිළිබඳව පරිශීලනය කරනකොට, ඒ ගැන කියවනකොට හොඳටම තේරෙන දෙයක් තමයි මොකක්ද? මේ හිත කියලා අපි කතා කරන එකක් බුදුහාමුදුරු ගැඹුරින් හිත ගැන සිදු කරපු විග්‍රහය තව එකක්. එතකොට පේන්නේ නැති කොටස. දැන් මිනිස්සෙක් අපිට පේනවා. ඒ පේන මිනිස්සයාට අපි නමක් දීලා තියෙනවා මොකක් හරි. හැබැයි මේ මිනිස්සයා ඇතුලේ තියෙන ස්වභාවය මොකද්ද කියලා බැලුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ රූප වේදනා සංඥා සංකාර විඥාන, මෙන්න මේවා එකට එකතු වෙලා හැදිච්ච එකක් තමයි අර සම්මුතිය කියලා කියන්නේ. එතකොට මේ කොටස් වෙන් කරලා බැලුවාම සත්වයක් පුද්ගලයෙක් කියලා කෙනෙක් ඇත්තේ නැහැ. තියෙන ස්කන්ධ ධාතු ආයතන. අන්න ඒ වගේ ගැඹුර පෙන්නපු තැන තමයි අභිධර්මයේ කියලා කියන්නේ, පරමත්ත දේශනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් චිත්තචෛතසික රූප නිබ්බාන හැටියට විග්‍රහ කරලා දීලා තිබෙන්නේ. මෙන්න මේ අභිධර්මයේ පිළිබඳව අපි ඉගෙන ගන්නම ඕන කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ගැඹුර. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ පෙනෙන කාරණාවල ගැඹුර මුල සොයාගෙන යනවා කියන එක. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි, මේ ලෝකේ දැනගත යුතුම ධර්මයක් තියෙනවා. ඒ ධර්මය දැනගත්තා නම් ඒ 이르දියක්. ඒ කියන්නේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව අන්තර්ගත දැනුම අපි එකතු කරගන්නවා නම්, එක පැත්තකින් මේ අභිධර්ම දේශනාව පරිශීලනය කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පරිශීලනය කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, ආන්න ඒ දැනුම ඇති කරගන්න තරමට එයද එක්තරා 이르දියක්. ආන්න ඒ 이르දියට බුදුහාමුදුරුවෝ පෙන්නවා අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. මේ ලෝකේ දැනගත යුතු සතර පරමාර්ථ ධර්ම දැනගැනීම 이르දියක් කියලා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. පරිඤ්ඤයේසු ධම්මේසු කියලා කියන්නේ මේ ලෝකයේ අවබෝධ කරගත යුතු, පිරිසිඳ දැනගත යුතු කාරණාවක් තිබෙනවා, ධර්මයක් තියෙනවා. ආන්න ඒ අවබෝධ කරගත යුතු දැනුම හැටියට එකතු කරගත්තු කියන අදහස නෙවෙයි එතන තියෙන්නේ. පරිඤ්ඤයේසු කියලා කියනකොට ඒ කියන්නේ අවබෝධ කරගත යුතු, මේ ලෝකයේ අවබෝධ කරගත යුතු ධර්මයක් තියෙනවා. ඒ ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ 이르දියක් කියලා කිව්වා. මොකද්ද මේ අපි අවබෝධ කරගන්න ඕන ධර්මය? ඒ අවබෝධ කරගන්න ඕන ධර්මය තමයි දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ
චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය දුක. මොකක්ද දුක කියන එක අපි අවබෝධ කරගන්න ඕන. ඒක අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒක අවබෝධ කරගත යුතු ධර්මයක්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පි සම්පයෝගෝ, පියේහි විප්පයෝගෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම, පංච උපාදානස්කන්ධය නිසා හටගන්න දුක. මේවා දුක් හැටියට අවබෝධ කරගන්න ඕනේ. දුක දුක ලෙස දකින්න ඕන. මේ ලෝකෙ මිනිස්සු දුක සැප ලෙසත්, සැප දුක ලෙසත් ග්‍රහණය කරගෙන ඉන්නවා. අන්න එහෙම දුක සැප ලෙසත්, සැප දුක ලෙසත් ග්‍රහණය කරගත්ත කෙනා සම්‍යක් දෘෂ්ටිකයෙක් නෙවෙයි, මිත්‍යා දෘෂ්ටිකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු පෙන්වුවා අවබෝධ කළ යුතු ධර්මය තමයි දුක්ඛාර්ය සත්‍ය. දුක දුකක් හැටියට අවබෝධ කරගන්න. දුක දුකක් හැටියට. මේ ලෝකයේ සංසාර ගමන තුල සැපක් කියලා එකක් නැහැ කියන එක අවබෝධ කරගන්න. බලන්න අපට විඳින්න ලැබෙන සැප සහ දුක මේවා ගැන කල්පනා කළොත්, තමන් මේ වෙනකොට විඳින සැප පිළිබඳව පොඩ්ඩක් කල්පනා කළොත්, ඔය සෑම සැපයක්ම අනිත්‍යයි. සෑම සැපයක්ම අනිත්‍යයි. දරුවෝ ලැබෙන එක සැපයි තමයි. කවදා හරි දරුවෝ නැති වෙනවා, දරුවෝ දාලා යන්න වෙනවා, දරුවෝ තමන්ව දාලා යනවා. එතකොට දුකයි. ඒ කියන්නේ අනිත්‍යයි. දෙමව්පියෝ ඉන්න එක සැපයි, දෙමව්පියෝ නැති වෙනවා අනිත්‍යයි. යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් තියෙනවා, ඒවා සැපයි තමයි. ඒවා නැති වෙනකොට දුකයි. ඒවා අනිත්‍යයි. තමන් මරණය සිදුවෙන මොහොත දක්වාම ඒවා තමන් ළඟ තියෙන බව ඇත්තයි. හැබැයි අවසාන මොහොතේදී හරි මොකක්ද වෙන්නේ? ඒවා තමන්ට අහිමි වීම සිදු වෙනවා. එතකොට ඒවා අනිත්‍යයි. එතකොට අපට විඳින්න ලැබිලා තියෙන සෑම සැපයක්ම අනිත්‍යයි. යද අනිච්ඡං තං දුක්ඛං, යමක් අනිත්‍ය නම් එතන දුකයි. යමක් අනිත්‍ය නම් එතන තියෙන්නේ මොකද්ද? දුක. එතකොට සැපය අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ මමය මාගේය කියලා ග්‍රහණය කරන්න පුළුවන් කමක් නැහැ. මමය මාගේ කියලා ග්‍රහණය කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට සැපය අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි. එනම් ඔන්න කල්පනා කරන්න ඕන සැප දුක වෙන විදිය. එතකොට ඉපදීම කියන එක සුගතියක ඉපදුනත් දුගතියක ඉපදුනත් අපි කල්පනා කළ යුතු වෙන්නේ කුමක්ද? ඔය ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ යනාදි වශයෙන් දුක් ගැන මෙනෙහි කරන්න කියලා කිව්වේ මොකද්ද? මේ අනිත්‍යතාවය. එතකොට යම් කිසි දෙයක් අනිත්‍ය නම් එතන දුක අයිති, දුක සහිතයි. එන අපිට අවබෝධ කරගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මොකක්ද? මේ ඉපදීම දුකක් කියන එක. ඔයත් හොඳට තේරුම් ගන්න ඕන මේ ඉපදීම දුකක්. ඒක අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒක දැනගන්න ඕන දෙයක්ම විතරක් නෙවෙයි. දැන් අපි දන්නවා ඉපදීම දුකක් කියන එක අපි දන්නවා. දැනගත්තට මදි. ඒක අවබෝධ කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම තියෙනවා. හැබැයි අවබෝධ කරගන්න ඕන. දැන් අවිද්‍යාව ගැන මේ අත්ව අහලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ කුමකටද කියලා ඇහුවොත්, තත්ත කතමා අවිජ්ජා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරේ අඥානං. දුක ගැන නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම නොදැනීම, දුක නැති කරන මඟ නොදැනීම.
එතකොට චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. දැන් අපි ඇහුවොත් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔබ දන්නවද නැද්ද කියලා ධර්මයේ පරිශීලනය කරන උදවිය හැටියට මේ අත චතුරාර්ය සත්‍ය දන්නවා. දුක කියන්නේ මොකද්ද කියලා ඇහුවාම විග්‍රහ කළයි. දුකට හේතුව මොකද්ද කියලා ඇහුවාම තණ්හාව කියලා උත්තර දෙයි. තණ්හාව නැති කිරීමෙන් ලැබෙන්නේ කුමක්ද කියලා ඇහුවාම නිවන කියලා උත්තර දෙයි. නිවන සලසා ගැනීමේ මඟ කුමක්ද කියලා අහනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා උත්තර දෙයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන දන්නවා. හැබැයි අවබෝධ කරගෙන නැහැ. අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධය ධර්මාවබෝධය පිණිසම හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කරන කාරණාවක් තමයි මෙන්න මේ දුක්ඛාර්ය සත්‍ය දුක පිළිබඳව අවබෝධ කරගන්න ඕන. ඊළඟට ඒක තමයි අවබෝධ කරගත යුතු කාරණාව දුක. ඊළඟට මේ ලෝකේ නැති කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ නැති කරන්න ඕන කාරණාව තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව කියන්නේ වෙනසිය යුතු නැති කළ යුතු කාරණාව. මොකද හේතුව මේ තණ්හාව නිසා තමයි නැවත නැවත මේ විවිධ භවවල ඉපදෙමින් පැවතෙමින් මැරෙමින් දුක් විඳින්නේ. ඒ නිසා වෙනසිය යුතු නැති කළ යුතු තණ්හාව නැති කරන්න මහන්සි ගන්න ඕන. ඒ වගේම තමයි සලසා ගත යුතු ධර්මයේ සලසා ගැනීම 이르දියක් කිව්වා. ඒ සලසා ගත යුතු ධර්මයේ තමයි නිර්වාණය. නිර්වාණය සලසා ගත යුතු කාරණාවක්. ඒ සලසා ගැනීමට මහන්සි ගත යුතුයි. ඒ වගේම වැඩිය යුතු කාරණාවක් තියෙනවා. ප්‍රගුණ කළ යුතු කාරණාවක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු ගමන් කළ යුතු කාරණාවක්. මෙන්න මේ සඳහන් කරපු 이르දි පහ මොනවද? දැනගත යුතු ධර්මයේ දැනගන්ට, අවබෝධ කරගත යුතු දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කරගන්න, ප්‍රහීන කළ යුතු දුක්ඛ සමුදයාර්ය සත්‍යේවත් තණ්හාව ප්‍රහීන කරන්න, සලසා ගත යුතු දුක්ඛ නිරෝධාර්ය සත්‍යේවත් දුක නැති කිරීම සලස ගන්න, එවැගේම වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න, චතුරාර්ය සත්‍යයේ අවසාන ආර්ය සත්‍ය ප්‍රගුණ කිරීම සඳහා මහන්සි ගැනීම, ඒ 이르දීන් අත්පත් කර ගැනීම සඳහා අපට පහසුකම් සලසන පියවර හතරක් තියෙනවා. ඒ පියවර හතර තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියලා කියන්නේ. ඡන්ද කියලා කියන්නේ අර කියපු කාරණා සාක්ෂාත් කරගන්න, ධර්මයේ ඉගෙන ගන්නටත්, චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නත් ඡන්ද කැමැත්ත තියෙන්න ඕන. කැමැත්ත නැත්තම් ධර්මාවබෝධය ලබන්න බෑ. කැමැත්ත තියෙන්න ඕන. මේ පින්වතුන් කැමැත්තෙන් මේ කටයුත්ත කරන්නේ. ධර්මයට කැමැති, ධර්මයේ ගැඹුරට කැමැති, ගැඹුර අත්විඳින්න කැමැති. ඒ නිසා ඡන්දය තියෙනවා. චිත්ත කියලා කියන්නේ ඒ සඳහාම නැමුණු සිතක් තියෙන්න ඕන. දැන් අපට සමහර විට ධර්මය අධ්‍යයනය කරන්න හිත යොමු වෙනවා. සුළු වෙලාවක් ඒ කාර්යය යෙදෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. එහෙම වෙන්න බෑ. අර 이르දීන් ලබන්න චිත්ත එයටම යොමු වෙච්ච සිතක්, ඒයින් නොමගට නොගිය සිතක් ගොඩනගා ගන්න ඕන. චිත්ත හිත පුහුණු කරන්න ඕන, පුරුදු කරන්න ඕන. ඒ ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා යොමු වෙන්න. විරිය මහන්සි වීම. කුමකට මහන්සි වීමද? නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් දුරු කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වඩා වර්ධනය කරන්න. ආන්න එහෙම කුසල ප්‍රතිපදාව තුළ ඉදිරියට යන්න, ගමන් කරන්න වීරිය තියෙන්න ඕන. ඒ වගේම තමයි විමර්ශ. විමර්ශ කියලා කියන්නේ විමසන ස්වභාවය. විමසන ස්වභාවය කිව්වම සසරේ ස්වභාවය.
මෙලොව ගැන, පරලොව ගැන, විවිධ භව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව මේ කාරණා පිළිබඳව අපි කවුරුත් විමසීමක් ඇති කරනවා. ඒ විමසපු කෙනාට තමයි ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සසරේ ස්වභාවය විමසන්නේ නැත්තම්, මේ සසරේ ස්වභාවය හරියට හඳුනාගන්නේ නැත්තම් ඒ උදවිය බොහෝ සෙයින් පරිහානියටපත් වෙනවා, විනාශය කරා යොමු වෙනවා. කවදාකවත් ධර්ම මාර්ගයට එන්නේ නැහැ. සසරේ තතු තේරුම් ගන්න ඕන. මේ ලැබුණු తాවකාලික ජීවිතයේ ස්වභාවය කුමක්ද කියලා තේරුම් ගන්න ඕන. ඒවා තේරුම් නොගත්ත තාක්කල් අපට සැනසෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ කියන කරුණු කාරණා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියන මේවා ලබන්න ඕන. එතකොට දැන් සතර 이르දිපාදවලදී 이르දි කියන වචනය පිළිබඳව විග්‍රහ කරලා දුන්නා. එතකොට 이르දි කියලා කියන්නේ එතන උඩින් යන එකක් නෙවෙයි කියන එක දැන් පැහැදිලි. 이르දි කියලා කියන්නේ දැනගත යුතු ධර්මය දැන ගැනීමත්, අවබෝධ කරගත යුතු දුක්ඛාරය සත්‍ය අවබෝධ කර ගැනීමත්, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීමත්, සාක්ෂාත් කරගත යුතු නිවන සාක්ෂාත් කර ගැනීමත්, භාවිතා කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කිරීමත්. මේ කාරණා 이르දි ඒවා ලබන්න උපකාර වන පාද හතරක් තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියලා සඳහන් කරන්නේ. ඔන්න ඒ කියන කාරණා ප්‍රගුණ කිරීම අවශ්‍යයි. ඡන්ද කියන වචනේ ගත්තොත් දෙපැත්තකට අපි අහලා තියෙනවා. ඡන්දිද්දිපාද අර ධර්මාවබෝධයේ පිණිස හේතු වන පාදයක් හැටියට ඡන්දය පෙන්නුවා. ඡන්දා ගතින් පාප කර්ම කෙරෙන්න, අකුසල කර්ම කෙරෙන්න හේතුවක් හැටියටත් ඡන්දය ඇඳිනවා. එතකොට මේ ඡන්ද කියන වචනේ නෙවෙයි වැරද්ද. ඒ ඡන්දය කියන වචනේ තේරුම තමයි කැමැත්ත. ඒ කැමැත්ත කියන එක නෙවෙයි ප්‍රශ්නය. කුමකටද කැමැති කියන එකයි. ඡන්දය කියන එක තිබිය යුතු තැන් තියෙනවා, නොතිබිය යුතු තැන් තියෙනවා. ඇලීම කියන කාරණාව, බැඳීම කියන කාරණාව පිළිබඳව කල්පනා කරනකොට ඇලිය යුතු තැන් තියෙනවා, ඇලිය යුතු නොවන තැන් තියෙනවා. ඒ වගේම බැඳෙන්න ඕන තැන් තියෙනවා, නොබැඳිය යුතු තැන් තියෙනවා. ද භික්ෂුවක් හැටියට පැවිද්දට මා බැඳිය යුතුයි, ඇලීම සිදු කළ යුතුයි. මේකට ඇලීමක් නැත්තම්, බැඳීමක් නැත්තම් මහානකම සිද්ධ කරන්න බැරුව යනවා. ඒ වගේම තමයි ඡන්දය කියන වචනේ ගැන කල්පනා කළත්, කැමැත්ත පිළිබඳව කල්පනා කළත්, පටිසෝතගාමී වෙන්න කැමැති වෙන්න ඕනේ, අනුසෝතගාමී වෙන්න අකමැති වෙන්න ඕන. අනුසෝතගාමී කියන්නේ පහළට යන ගමන, පටිසෝතගාමී කියලා කියන්නේ ඉහළට යන ගමන. ඒ කියන්නේ සසරේ නැවැත්ම සඳහා යන ගමනට කියනවා පටිසෝතගාමී, සසරේ පැවැත්මට හේතු වන ගමනට කියනවා අනුසෝතගාමී. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අනුසෝතගාමී පිළිවෙතෙහි යන්න අකමැත්ත ඇති කරගන්න ඕන. පටිසෝතගාමී පිළිවෙතෙහි ගමන් කරන්න කැමැත්ත ඇති කරගන්න ඕන. එතකොට අපි ඡන්දය කියලා, කැමැත්ත කියලා හඳුන්වා දෙන්නේ මෙන්න මේ ධර්මාවබෝධයේ පිණිස යන ගමනට, පටිසෝතගාමී පිළිවෙතට. ආන්න ඒ පිළිවෙතට තමයි ඡන්දය තිබිය යුතු වෙන්නේ. ඒ ඡන්දය ඡන්දිද්දිපාද, 이르දිපාදයක් ඇටියට සඳහන් කරන්න පුළුවන්. කැමැත්ත තියෙන්න ඕන. කැමැත්ත නැතුව බෑ. ඒ වගේම තමයි චිත්ත, සිත යොමු කිරීම. මේකෙදී ප්‍රඥාව අත්‍යවශ්‍ය කාරණාවක්. ප්‍රඥාව අත්‍යවශ්‍ය කාරණාවක්. දැන් ඡන්දය කියන වචනේ කැමැත්ත කොතනටද කැමති වෙන්න ඕන කියලා තීරණය කරන්න ප්‍රඥාව තියෙන්න ඕන. එතකොට චිත්ත, විරිය, විමර්ශ කියන වචන ගත්තාම, මේ වචනාර්ථ ගත්තාම
ඡන්ද කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ සිත, විරිය කියන්නේ මහන්සි වීම, විමර්ශ කියන්නේ විමසීම. මේ හතරම වැරදි පැත්තට යොමු කරන්නත් පුළුවන්. මේ හතරම වැරදි පැත්තට යොමු කරන්නත් පුළුවන්. මේක ධර්මාවබෝධය පිණිස හේතු වන කාරණා වගේම පිරිහෙන්න හේතු වෙන කාරණා පැත්තට හරවන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් නරක දෙයට කැමති නම්, නරක සිතුවිලිම සිත තුළ පවත්වාගෙන යනවා නම්, නරක දේ කරන්නම මහන්සි වෙනවා නම්, නරක දේවල් ගැනම විමසනවා නම්, ඔයා බලන්නෙම නරක දේවල් ගැන නම් ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශ විනාශයට හේතුවක්. එතකොට ධර්මාවබෝධය පිණිස කැමති නම්, ධර්මාවබෝධය පිණිස සිත යොමු කරලා නම්, ධර්මාවබෝධය පිණිස වීරිය වඩනවා නම්, ධර්මාවබෝධය පිණිස සසර පිළිබඳව විමසනවා නම්, ආන්න ඒ ඡන්ද චිත්ත විරිය විමර්ශ දියුණුවට හේතුවක්. එතකොට වචන නෙවෙයි ප්‍රශ්නේ, වචනයෙන් තේරුම් ගන්න ප්‍රඥා ගෝචර අදහස. එතකොට සැබවින්ම කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් අපි ප්‍රඥාවෙන් ඒ පිළිබඳව කල්පනා කරන්න ඕන. ඇත්තටම කියනවා නම් ජීවිතේ ජය ගන්න තියෙන වටිනාම කාරණාව තමයි ප්‍රඥාව. ප්‍රඥාව නැති තැන ඇතිවන ගැටලු තමයි බැලූ අත පේන්නේ. මේ කියන කාරණාව එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෙයක්. ප්‍රඥාව නැති නිසා තමයි බැලූ අත ප්‍රශ්න ගැටලු මතුවෙලා තියෙන්නේ. ගෙදරක ගත්තත්, තමන් පිළිබඳව කල්පනා කළත්, රට පිළිබඳව කල්පනා කළත්, ලෝකයේ පිළිබඳව කල්පනා කළත්, මිනිස්සු ප්‍රඥාවෙන් තොරවීම නිසා සිදුවෙච්ච හානිය තමයි අපි හැමෝම එකට එකතු වෙලා භුක්ති විඳින්නේ. හොඳට මතක තියාගන්න, ප්‍රඥාව කියන්නේ එකක්, දැනුම කියන්නේ තව එකක්. මේ රටේ මිනිස්සුන්ට, ලෝකෙ මිනිස්සුන්ට දැනුම තියෙනවා. ඒකේ පිළිබඳව වාදයක් නැහැ. ඒක අවිවාදයෙන් පිළිගත යුතු දෙයක්. දැනුම තියෙනවා. හැබැයි මේ ලෝකෙ මිනිස්සුන්ට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති දැනුමක් තියෙනවා. හැබැයි ඒ දැනුමට ප්‍රඥාවත් එකතු වුණා නම් රටට, ලෝකෙට මේ හානි සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ප්‍රඥාව ඉස්මතු කරන්න ඕන. ප්‍රඥාව කියලා කියන්නේ රාග, ద్వේෂ, මද, මෝහ පාලනය කරන ස්වභාවය. පවුලක් හැටියට, පුද්ගලයෙක් හැටියට, රටක් හැටියට අපි හැමෝම රාග, ద్వේෂ, මද, මෝහ පාලනය කරන්න යම්කිසි වේසීමක, මහන්සි වීමක යෙදෙන්න ඕනේ. එහෙම මහන්සි නොවන තරමට විනාශය ළඟා වෙනවා. අද වෙලා තියෙන්නේ ඒකයි. ඒ ගැන කවුරුත් කල්පනා කරන්නේ නැහැ. කල්පනා කරන්නෙම රාග, ద్వේෂ, මද, මෝහ වර්ධනය කරන දේවල් ගැන. ප්‍රශ්නයක් ඇහුවොත් මේ රටේ, ලෝකෙ පැත්තකින් තියන්න, මේ රට ගැන ප්‍රශ්නයක් ඇහුවොත් වැඩිපුරම පිරිසක් රාග, ద్వේෂ, මද, මෝහ පාලනය කරනවද, වර්ධනය කරනවද කියලා දෙන්න වෙන උත්තරය තමයි රාග, ద్వේෂ, මද, මෝහ පාලනය කරනවට වඩා රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කරනවා. රාග, ద్వේෂ, මද, මෝහ පෝෂණය කරන්නේ නම් ඒ පෝෂණය කරනවා කියලා කියන්නෙම ප්‍රඥාව නැති වෙනවා, මෝඩකම ඉස්මතු වෙනවා කියන එකයි. රාගෝ දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඤා නගාදති. රාගය, ద్వේෂය, මදය, මෝහය වැඩෙන සිතක ප්‍රඥාවට ඉඩක් නැහැ. එතකොට රටේ බහුතරයක් රාගේ මත් වෙලා නම්, ద్వේෂය පෝෂණය කරනවා නම්, මදය වඩනවා නම්, මෝහය වඩනවා නම්, ඒ කෙනාගේ සිතේ ප්‍රඥාවට ඉඩක් නැත්නම්, ඒ කෙනාගේ හිත තුල අඥානකම පෝෂණය වෙලා නම්, මේ රටේ බහුතරයක් ප්‍රඥාවන්තද අඥානද කියලා ඇහුවොතින් දෙන්න වෙන උත්තරය අඥානයි. අපට තියෙන ලොකුම ගැටලුව අඥාන සමාජයක් විසින් ඥානවන්ත පාලන තන්ත්‍රයන් ගොඩනගාවිද? ආන්න ඒකයි මේ ප්‍රශ්නය. සමාජය අධර්මිෂ්ඨ වෙලා පාලකයන්ට ධර්මිෂ්ඨ වෙන්න කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් කියන දෙයක් නේ. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා රජු දැහැමි වේවා, රජු දැහැමි වේවා කියලා. අපි හැමදාම කියනවා රජු දැහැමි වේවා කියලා. හොඳට මතක තියාගන්න, එහෙම රජු දැහැමි වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, පැහැදිලි කරලා දුන්නා.
මොකද්ද පැහැදිලි කරලා දුන්නේ? රජු දැහැමි වුණොත් රටවැසියා දැහැමි වෙනවා. ඒකනේ අපි ඉගෙනගෙන තියෙන බුද්ධ දේශනාවේ. බුදුහාමුදුරු පෙන්නපු විදිය ගැන දන්නවා. රජු දැහැමි වුණොත් ඇමති මණ්ඩලය දැහැමි වෙනවා. ඇමති මණ්ඩලය දැහැමි වුණොත් නිලධාරි මණ්ඩලය දැහැමි වෙනවා. නිලධාරි මණ්ඩලය දැහැමි වුණොත් රටවැසියා දැහැමි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව රජුට දැහැමි වෙන්න කියලා බුදුහාමුදුරන්ගේ මතක් කිරීමක් තියෙනවා. ඒක ඇත්ත. ඒකට පිටුපාන්න කාටවත් බෑ. හැබැයි මම මේ කියන්නේ අපිට පොඩි වැරදිච්ච තැනක් තියෙනවා. තේරුම් ගත්ත නැති තැනක් තියෙනවා. ඒ තැනයි මම මේ පෙන්නන්නේ. බුද්ධ වචනේට විරුද්ධව යනවා නෙවෙයි, විරුද්ධව යන්න බෑ ඒකට. නමුත් මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕන. මොකක්ද ඒ කාරණාව? මට උත්තර දෙන්න. එදා රජතුමා හැදුනොත් රටවැසියා හැදෙනවා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනකොට ඒ හැදෙන්න කියපු රජාව පත් කළේ මහජනතාව විසින්ද නැත්නම් පරම්පරාවෙන් එන තාත්තගෙන් පුතාට ලැබෙන රජකමක්ද? එදා තිබුණේ රටවැසියාගේ ඡන්දය භාවිතා කරමින් පත්වෙන රජකමක් නෙවෙයි. එදා රටවැසියට කිසිදු අයිතියක් තිබුණේ නැහැ රජාපත් කරගන්න. කිසිදු බලයක් රටවැසියට තිබුණේ නැහැ රජාව පත් කරගන්න. රජා හොඳ කෙනෙක් වුණත්, රජා නරක කෙනෙක් වුණත් තාත්තගෙන් පුතාට රජකම ලැබෙන, පරම්පරාවෙන් රජකම ලැබෙන රජකමක් තමයි එදා ලැබුණේ. ඒ නිසා එදා හිටපු ඒ රජාට පරපුරෙන් ලැබුණු රජකම නිසා, තාත්තගෙන් පුතාට ලැබුණු රජකම නිසා ඒ රජාට මහජනතාවගේ කිසිදු උපදේශයක් නැතුව, මහජනතාවගේ කිසිදු මැදිහත් වීමකින් තොරව රජකමට පත්වෙන නිසා ඒ රජාට අසීමිත බලයක් තිබුණා. ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තිබුණා. ඒ බඳු රජෙක් ධාර්මික වුණොත් තමයි රටවැසියා ධාර්මික වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ රජාට පුළුවන් දෙමව්පියන්ට නොසලකා හරින දරුවන්ට මෙන්න මේ දඬුවම් දෙනවා කියලා නියෝග කරන්න. එහෙම නියෝග කරපු ගමන් ඒ දරුවෝ ටික ඔක්කොම නීතියට බය වෙනවා, දෙමව්පියන්ට සලකන තත්වයට පත් වෙනවා. අන්න එහෙම ආපු රජකමක් ධාර්මික වුණොත් රටවැසියා ධාර්මික වෙනවා. හැබැයි අද තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. අද පරම්පරාවෙන් එන රජකමක් නොවේයි හම්බෙන්නේ. තාත්තගෙන් පුතාට ලැබෙන රජකමකුත් නෙවෙයි අද හම්බෙන්නේ. තාත්තගේ පුතාටත් රජ වෙන්න පුළුවන්. හැබැයි ඡන්දෙන් එන්න ඕන. එතකොට අද වෙනකොට රජුපත් කරන්නේ රටවැසියා විසින් ගහන ලද කතිරයකින්. රටවැසියාගේ මනාපයෙන් තමයි රජුපත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර කතාවේ අනිත් පැත්ත කතාවට එනවා. ඒ මොකක්ද? මහජනතාව ධාර්මික වුණොත් තමයි රජු ධාර්මික වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන දෙයක්. හැබැයි මහජනතාවගේ උපදෙසක් නැතුව පත්වෙන රජෙක් ඉන්න රටක නම් රජා ධාර්මික විය යුතුයි. එතකොට රටවැසියා ධාර්මික වෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති ඒකාධිපති පාලනයක් තියෙනකොට තමයි රජා ධාර්මික විය යුතු වෙන්නේ. එතකොට තමයි අනිත් ඔක්කොම ධාර්මික වෙන්නේ. හැබැයි රටවැසියා ධාර්මික වෙලා පාලන තන්ත්‍ර කවදාකවත් ධාර්මික කරන්න බෑ. මතක තියාගන්න. ඒක කවදාකවත් ප්‍රායෝගික නැහැ. ඒ නිසා තමයි අමාරුම කාර්යයක් තියෙනවා. ඇත්තටම එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී තියෙන එකක් තමයි රටවැසියා හැදුනොත් තමයි මුල් තැන හැදෙන්නේ. ඒකාධිපති එකේ තියෙන දේ තමයි අර එදා බුදුරජාණන් වහන්සේට කොසල් රජතුමාට ඕනනම් උපදෙසක් දීලා හදාගන්න තිබුණා. අනේ මහත්තයෝ මේ දේ කරන්න එපා, මෙහෙම කරන්න කියලා කිව්වාම ඇහුවොත් රටම ගොඩ. දැන් එහෙම බෑ. දැන් මහා පිරිසකට තමයි මේ බලය ලැබිලා තියෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් ඒ නිසා ඒ මිනිස්සු හරියටම හිටගත්තොත් පාලන තන්ත්‍රය යහපත් වෙනවා. පාලන තන්ත්‍රය අයහපත් වෙන්නේ මිනිස්සුන්ගේ අයහපත නිසාමයි. 225 එපා කියලා කිව්වට ඒ එපා කරපු 225 පත් කළේ එපා කරපු සමාජයක් විසින්. ඒකයි හේතුව.
එහෙම නැත්තම් එහෙම අයට එහෙම තැන්වලට යන්න හම්බෙන්නේ නැහැ. ධර්මයට අනුගත අයට යන්න ලැබුණා නම් ලැබුණේ බොහොම සුළු පිරිසකට. ඒ අයට බලය හම්බුනේත් නැහැ. එතකොට අර පුංචි කණ්ඩායමක් බලය පුංචි, ඒ නිසා ජයග්‍රහණයක් නැහැ. ඒ නිසා සැබෑ අරගලයේ බවට පත්විය යුත්තේ ප්‍රඥා විස්මතු වෙච්ච සමාජය බිහි කිරීම මිසක් වෙන මොකක්වත් නෙවෙයි. අද වෙනකොට රටවැසියාගේ බලය බිඳුවයි. රටවැසියාට බලයක් නැහැ. ඇයි? අධර්මිෂ්ඨ රටවැසියෝ ටිකක් එකතු වෙලා අධර්මිෂ්ඨ පාලන තන්ත්‍රයන් බිහි කරලා ඒ අධර්මිෂ්ඨයන්ටම බලය දීලා මහජනතාවගේ ශක්තිය දුර්වල කරගෙන වාසය කරන මොහොතක්. දැන් මේ මිනිස්සු ළඟ ශක්තිය නැහැ. ඔයත් ළඟ ශක්තිය නැහැ. ඔයත්ගේ ශක්තිය ඔයත් දීලා තියෙනවා කණ්ඩායම් කිහිපයකට. එක මේ රටේ රාගය කාල යැපෙන මිනිස්සු ළඟ ඔයත්ගේ ශක්තිය ගොනු වෙලා තියෙනවා. මිනිසුන්ගේ රාගය අවුස්සලා රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයෝ ආන් ඒ වගේ අය ළඟ තමයි මිනිසුන්ගේ ශක්තිය ගොනු වෙලා තියෙන්නේ. දෙක, සමාජය ભેද බින්න කරලා රණ්ඩු ඇති කරලා ගහ ගන්න මට්ටමට ඉඩකඩ සලස්වලා ආයුධ විකුණලා මරා ගන්න ඉඩකඩ සලස්වලා ද්වේෂය පෝෂණය කරලා ක්‍රෝධය වර්ධනය කරලා ඒ ද්වේෂය ක්‍රෝධය කාලා යැපෙන අය තමයි බල සම්පන්න ජාත්‍යන්තර. ඊළඟට 3, සමාජයේ මත් කරලා ළමයි මත් කරලා තරුණයෝ මත් කරලා වැඩිහිටියෝ මත් කරලා සමාජයේ වැදගත් පද්ධතීන් මත් කරලා සමහරකට භික්ෂුවක් වෙන්න පුළුවන්, සමහරකට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මත් කරලා ඒ වගේ වැදගත් සමාජ මත් කරනකොට ඒක බලපානවා සමාජ අනිකුත් පැතිකඩවලට. එතකොට ඒ සමාජ පරිසරයේ මත් කරපු සමහරකට බාර් මුදලාලිලා, සමහරකට කුඩු මුදලාලිලා ඒ අය ගාව තමයි බලය තියෙන්නේ. ඊළඟට 4, මිනිස්සු මෝඩය බවට පරිවර්තනය කරන, මිනිස්සුන්ට අන්තට්ටු පලන්දන, මිනිසුන්ගේ මෝඩකම අනුභව කරලා යැපෙන කණ්ඩායමකට බලය දීලා මිනිස්සු මෝඩයෝ වෙලා තියෙනවා. ඇයි? මාධ්‍ය. ආන්න ඒවා තමයි අද ශක්තිමත්. මේ රටේ ශක්තිමත් කණ්ඩායම තමයි මිනිස්සු නෙවෙයි. කවුරු හරි හිතනවා අපි ශක්තිමත් කියලා, ඒක මෝඩකම. මේ රටේ මිනිස්සුන්ට කිසිදු ශක්තියක් නැහැ. මේ රටේ ශක්තිය තියෙන්නේ මේ රටේ පාලන තන්ත්‍ර කවදත් හදන්නේ අවුරුදු 70 ගාණක් හැදුවේ වෙන කවුරුත් මිනිස්සු නෙවෙයි. මෙන්න මේ අය. 1, රාත්‍රී සමාජ ශාලා ආදී දුරාචාරයට තැන් දෙන මිනිස්සු. 2, ජාත්‍යන්තර විවිධ කුමන්ත්‍රණ. 3, බාර් මුදලාලිලා කුඩු මුදලාලිලා. 4, මාධ්‍ය. ඔන්න ඔය ඒ කියන්නේ රාග, ද්වේෂ, මද, මෝහ. ඔය රාග, ද්වේෂ, මද, මෝහ වලට අන්තර්ගත කරුණු ටික. රාගය, ද්වේෂය, මදය, මෝහය ඇවිස්සිච්ච සමාජයක ඒවාට සහනයක් ලැබෙන පාලන තන්ත්‍ර බිහි කරනවා. ඉතින් ඒ නිසා අපි ගොඩනගන්න ඕන ප්‍රඥාවයි. මේ සමාජයේ මිනිස්සු ප්‍රඥාවන්ත විය යුතුයි. මේ උතුම් පිම්බීමේ වැඩ හිටපු, මේ උතුම් පිම්බීම ගොඩනගපු අපේ අපවත් වී වදාළ පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවෝ නිතර මතක් කළ කරුණක් කියන්නට ඕනේ. මිනිහා නොහදා රට හදන්නට බෑ. මිනිහත් හදා ගනිමින් රටත් හදා ගනිමු. කාලයට කොච්චර උචිතද? මිනිහා හදන්න නැතුව රට හදන්න ගියා. හැදිච්ච රටකුත් නැහැ, හැදිච්ච මිනිහෙකුත් නැහැ. ඔක්කොම නැහැදිච්ච જાතියක් බවට පත් වුණා. ඒ නිසා රට හැදුවට වැඩක් නැහැ මිනිස්සු හැදෙන්නේ නැතුව. මිනිහා නොහදා රට හදන්න බෑ. මිනිහත් හදා ගනිමින් රටත් හදා ගනිමු. ඒ වගේම සෝම හාමුදුරුවෝ මතක් කළා සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. දුරාචාරය ජාතියේ පරිහානිය උදා කරයි. දැන් වෙලා තියෙන්නේ දුරාචාරය ජාතියේ පරිහානිය සිද්ධ කළා. තැබෑරුන් ටික වහලා දාන්න කිව්වහම ඒ පණ්ඩිතයෝ උත්තර දෙන්නේ හපොයි තැබෑරුම් වැහුවොත් රජයට ලොකු පාඩුවක්, රට වැටෙන්න පුළුවන්, වැඩිපුරම රජයට බදු හම්බෙන්නේ තැබෑරුම් වලින්. එතකොට අරගෙන තිබිච්ච බාර් වලින් කෝ රට එහෙනම් නැගිටින්න දෙපැයි. හොම්බෙන් යන මට්ටමට වැටුණානේ. එහෙනම් ඒකෙන් පැහැදිලුනේ කුමක්ද?
දුරාචාරයේ පදනම් කරගත් ආර්ථික න්‍යාය පත්‍රය අසමත්. සමත් නෑ අසමත්. ලැබුණු ගානට වඩා වෙනසුණු ගාන වැඩි. ඒ නිසා ප්‍රඥාව අවදි කරගෙන දිවි ගමන සුවපත් කරගන්නට මේ උතුම් දම් දෙසුම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අයේෂා කාර්යවසම් මහත්මියත් චමිත් පෙරේරා මහත්මයාත් සත්පුරුෂ දෙමව්පියන් හැටියට විශේෂයෙන් ජූනි මාසේ 5 වන දින 5 වන උපන්දිනයේ සමරන රණුදි පෙරේරා චූටි දූටත් ඉනුදි පෙරේරා චූටි දූටත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න, කායික මානසික සුවය පතන්න. ඒ වගේම බී.ඒ. පෙරේරා සහ මහින්ද කාර්යවසම් පියාණන් දෙපළට, ශ්‍රේයා පෙරේරා සහ හේමා කාර්යවසම් මෑණිවරු දෙපළට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විදේශගතව සේවයේ නියුතු චමිත් පෙරේරා ස්වාමි පුරුෂයාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මිය පරලෝ සැපත් මුත්තණුවන් සහ මිත්තනියන් දෙපළටත් පවුලේ සියලුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සයුමි දියණිය ඔෂාන් සහ හිමාලි යන සහෝදර සහෝදරියන්ටත් මහිම සහ මිහෙල පුතුණු දෙපළට මිලිඳු සහ සෞභාග්‍ය සහෝදර සහෝදරියන්ට සෙත්පතන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වාසීන්ගේ සියලු කරදර බාධක දුරු වී සෞභාග්‍යමත් දේශයක් උදා වේවා කියලා පතන්නත්, කොරෝනා උවදුරින් පීඩාවට පත්වෙච්ච සියලු දෙනාට ඉක්මන් සුවය පතන්නත්, පරලෝසපත් සියලු දෙනාට නිවන් සුව පතන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලුම සත් බලාපොරොත්තුන් එලෙසින්ම සඵලත්වයට පත්වේවා. මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඕම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඒ සුමధుර ධර්මදේශනාව පැවැත්වුවේ ජූනි මාස 5 වන දින 5 වන උපන්දිනය සමරන රණුදි පෙරේරා සහ ඉනුදි පෙරේරා නියුන් දියණියන් දෙදෙනාට ආශිර්වාද කිරීම මූලික කොටගත් උතුම් අරමුණු රැසක් පෙරදරි කරගෙනයි දායකත්වය සැලසූ අයේෂා කාර්යවස මහත්මිය චමිත් පෙරේරා මහතාණන් ඇතුළු එම පවුල්වල සැමට සිත ශාන්තිමත් වේවා.